සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. අද දවසෙත් හැමෝම එකතු වෙලා ඉන්නේ අපේ ජයමග ධර්ම දේශනාව සමග ඒකාත්මික වෙලා අපේ ජීවිත නිවැරදි කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයන් සාකච්ඡා කරන්නට. ඒ වගේම ශ්‍රවණය කරන්න, තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, භාවිතා කරන්න, ඒ වගේ ගොඩක් වැඩ කරන්න බලාගෙන තමයි ධර්ම දේශනාව සමග කවුරුත් එකමුතු වෙන්නේ. ඉතින් අපි නිදහසේ ඇත්ත කතා කරන දේශනාවක් තමයි ජයමග දේශනාව කියලා කියන්නේ. නිදහසේ ඇත්ත කතා කරන කාගේත් අභිවෘද්ධිය සඳහා. ඒ ඇත්ත කතා කරන්න කොහොමවත්ම බය වෙන්න ඕනේ නෑ. දැන් මොකද මේ සතිය අපි කතා කරේ සතර අගතිය පිළිබඳව. බය නිසා ඇත්ත කතා කරේ නැත්නම් අපි ඇත්තටම සතර අගතියට වහල් වෙච්ච පිරිස් බවට පත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ අද බදාද දවසේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ පුළුවන් හැමදාකම වගේ ධර්ම කරුණු විශේෂයෙන් වැඩියෙන් කතා කරන්න වෙච්ච දවස්වල අපි බදාද දවසත් ඒ ධර්ම කරුණු වලටම යොදා ගන්නවා. අනිත් හුඟක් දවස්වලට අපිට උරුම වෙලා තියෙන දේවල් රැකගන්න එක ගැන තමයි නිදහසේ කතා කරන්නේ. ඉතින් අදත් එහෙමම කතිකාවතක් ගැනයි සිහිය උපද්දවා ගන්න උත්සාහ කරන්නේ. ඒ උරුමය අපි උරුම කරගන්න ඕන. මොකද්ද මේ උරුමය කියන වැඩසටහනේදී අපි බදාද දවසේ අපිට තියෙන පාඩයක් තියෙනවා. අපි ඒවා නිල නොවන වශයෙන් අපිම කතා කරගන්නකොට අපි තුලින්ම ඇතිවෙච්ච යම් යම් අදහසක් තියෙනවා. ඒ තමයි උරුමය උරුම කරන්න නම් අනිත් අයට උරුම වෙච්ච දේ උරුම කරගන්න ඕන තමයි. අපිට උරුම වෙලා තියෙන යහපත් දෙයක් තියෙනවා නම් ඒක මං අනාගත පරපුරට උරුම කරන්නේ කොහොමද? ඒ උරුමය මම උරුම කරගෙන නැත්නම් ඒ කියන්නේ ඒ උරුමය මගෙන් වැහිලා නම් මම ඒ දේ අරගෙන නැත්නම් ශාසනය කියන්නේ අපිට ලැබිච්ච උරුමයක්. ශාසනය උරුම කරගන්නවා කියලා කියන්නේ ඒ දායාදේ අපි ලබා ගන්නවා කියලා කියන්නේ පින්වත්නි පැහැදිලිවම අපි අනිත් අයට උරුම කරන්න පුළුවන් ශක්තියක් උපදවා ගන්නවා කියන එක. උරුමය උරුම කරගත්තේ නැත්නම් අන් අයට උරුම කරන්නට හැකියාවක් නැහැ. උරුමය උරුම කරගත්තේ නැත්නම් අන් අයට උරුම කරන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ බව දැනගෙන අපි අපේ ජීවිතය අරගෙන යමු. අද දවසේ අපි කතා කරන්නේ අපිට ලැබිලා තියෙන මේ සාසනික සම්පත් පිළිබඳව. මම අපේ මේ පින්වන්ත අයගෙන් යමක් අහන්න කැමතියි. අපි බෞද්ධකම කියන එක බුද්ධ ධර්මයට අනුව අපි මේ ශාසනයේ සමාජිකයෝ වෙලා ඉන්නවා. හුඟක් සමිති වලට, සංගම් වලට සමාජික වෙන්න අයදුම් පත්‍රයක් තියෙනවා. නම, ලිපිනය, සමාජික ගාස්තුව මේ වගේ ගොඩාක් ಜಾති තියෙනවා සමාජික වෙන්න. ඒතර බෞද්ධකම කියන එකේ සමාජිකත්වයේ ගත්තේ උපැන්නේන්ද? එහෙම නැත්නම් ඒ වගේ සමාජික ගාස්තු ගෙවලද? නැත්නම් මොකක්ද බෞද්ධකම කියන එක තුල අපි ලබාගත් සමාජික සුදුසුකම? මොකක් හරි සංගමයක බෞද්ධ පෙසක් කියලා කියන්නේ ලෝකයේ ඉන්න ජනගහණයෙන් එක්තරා කුලකයක්. ඒතර මේ කුලකය ඇතුළට යන්න මොකක් හරි සුදුසුකමක් තියෙන්න ඕනේ. හරිද? ඒ සුදුසුකම නැත්තම් ඒ සීමාව තුල එයාලා ඒ කුලකයට ඇතුල් වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සුදුසුකම මොකද්ද කියලා දන්නවද කියලා බලන්න ඉස්සෙල්ලාම. ලෝකයේ බෞද්ධ ජනතාව කියන කුලකයට ඇතුල් වෙන්නට තියෙන සුදුසුකම සරණාගමනයයි. හරිද? සරණාගමනය කියලා කියන්නේ ආයුධම් පත්‍ර දාලා මම නැත්තම් පොරොන්දුවක් වෙලා ප්‍රතිඥා කියවලා. හරිද? වෙලාවකට ලැජ්ජාත් හිතෙනවා. සමහර රැකියාවල් කරන අය ප්‍රතිඥා කියවනවා. ඉතින් අපිත් සමහරලාට ප්‍රතිඥා කරන ප්‍රතිඥාව කියන එක හොඳ දෙයක් නරක දෙයක් නෙවෙයි. නමුත් ඒක තුල හැඟීම තියෙන්න ඕන. නිකන් වචන මාලාවකට විතරක් පුළුවන්කමක් නැහැ මේ කෙනෙක්ව බෞද්ධ කරවන්න. අපි හැමදාම ප්‍රතිඥාව දෙන අය මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, දෙවනුවද තෙවනුවද කියලාක්වත් කියනවා. හරිද? තුන්වෙනි වතාවට අහුවත් මම ඔය සරණාගමනේමයි ඉන්නේ කියන එක තමයි ඔය කියන්නේ. එහෙනම් ප්‍රතිඥාව දෙනවා. නමුත් මේ ප්‍රතිඥාව දෙන්නේ චේතනාවෙන් නොවේ හුඟක් අය. ඒක තුලේ චේතනාව නැහැ. එතකොට බෞද්ධ කියන කෙනා නිවන් අරමුණු කරගෙන ජීවත් වෙන කෙනෙක් සහ මට වෙනත් පිහිටක් සරණක්
නැහැ කියලා දැනිලා ඇතුලාන්තයෙන් සමාජිකත්වය ගත්ත බුද්ධ ධර්මයට මහා සංඝරත්නයට වගේම ඊට වැඩි දැඩි හැඟීමකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ඒ ත්‍රිවිධ රත්නයේහි ශ්‍රද්ධාව උපදවාගෙන ඇතුලාන්තයෙන් සමාජිකත්වය ගත්ත කෙනෙක් තමයි. ඒක වෙනස් වෙන ස්වභාවය ගොඩක් අඩු හෘද සාක්ෂියට එකඟව තමයි කෙනෙක් බෞද්ධ වෙන්නේ. හරි. එතකොට එහෙම බෞද්ධ වෙච්ච අපිට ඒ බෞද්ධකම උරුම වෙනවා. ඒ උරුම වෙච්ච බෞද්ධකම තුල අපේ රටේ අපිට හම්බෙච්ච ශාසනික උරුමයන් වගේක් තියෙනවා. මේ සමාජිකත්වයේ තියෙන අයට තියෙනවා අපිට මේක පක්ෂයක් කියලා බෞද්ධ පක්ෂය. මේකට තියෙන පක්ෂ කාර්යාලය වගේක්. ලංකාවේ විශාලම ඒ සංවිධාන වලට තියෙන කාර්යාල තියෙන වැඩිපුරම කාර්යාල ප්‍රමාණයක් විහිදිලා තියෙන එකම සංවිධානය තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. ඒ කාර්යාල ටික කොහෙද තියෙන්නේ? ඒ කාර්යාල තමයි අපිට උරුම වෙලා තියෙන විහාරස්ථාන ටික. හරිද? මේ විහාරස්ථාන වලින් බලන්න යම්කිසි පක්ෂයක් තියෙනවා, පක්ෂ කාර්යාල තියෙනවා ලංකාවේ හැමතැනම. ඒ කාර්යාල වලින් එකම පණිවිඩය හැමෝටම දෙනවා නම් ලොකු කණ්ඩායමක් ඒ පණිවිඩය තුල ගොනුගත වෙනවා, එකමුතු වෙනවා, එකම පණිවිඩය දෙන්න ඕන. එතකොට ලාංකිකයන් වන බෞද්ධයන් වන අපිට තියෙන පක්ෂ කාර්යාල ටික තමයි පන්සල් ටික. මේ විහාරස්ථාන වලින් අපි දිය යුතු පණිවිඩයක් තියෙනවා. හරිද? මොකක්ද පණිවිඩය? පළවෙනියෙන්ම 6-4 ගැන. 6-4 කියන්නේ 10යිද? 6-4 ගැන කියන්නේ ඉලක්කම් උගන්වන්නද? නෑ. අපාය 4 ගැනත් දිව්‍ය ලෝක 6 ගැනත්. ඒ කියන්නේ කර්මඵල ගැන. හරිද? ඉතින් මේ හැම තැනකම තියෙන මේ විහාරස්ථාන වලින් දිය යුතු පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. එන්නේ ඒ පණිවිඩය තුල තියෙන අල්පේච්ඡ භාවය. ඒ පණිවිඩය තුල තියෙන්නේ නිදහස් වීම. ඒ පණිවිඩය තුල තියෙන්නේ මානසික පීඩන නැති කිරීම. ඒ පණිවිඩය කුසලය පිළිබඳ සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන පණිවිඩය. එන්න ඒ පණිවිඩය අපි අපේ පක්ෂ කාර්යාල වලින් හැම එකකින්ම ලබා දිය යුතුව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ කාර්යාලවල සේවය කරන අයත් ඉන්නවා. එතකොට මේ පණිවිඩයේ මේ කාර්යාලවල ස්ථීර සේවකයෝ ටිකක් ඉන්නවා. ඒ තමයි භික්ෂුන් වහන්සේලා. తాවකාලිකව මේ පණිවිඩය පතුරවන අරගෙන යන සමාජිකත්ව ගත්ත පිරිසක් ඉන්නවා. ඒ තමයි උපාසක උපාසිකාවන්. එතකොට මේ අය අලුත් පිරිස් බිහි කරගත යුතුව තියෙනවා. තමන්ගේ දරුවන්ව මේ සමිතියට බැඳ ගන්න ඕනේ. ඉතින් බඳින්න තියෙන්නේ ඇප්ලිකේෂන් පුරලා නෙවෙයි. ආයුධ පත්‍ර පුරලා නෙවෙයි. සමිතියට බඳවා ගන්න තියෙන්නේ ඒ කට්ටිය පහදවා ගන්නට ඕනේ. ඒ පහදවා ගන්නේ කපටිකමට පිරිස වැඩි කර ගැනීම අරමුණින් නෙවෙයි. එහෙම එකක් නෑ ශාසනයේ. ශාසනයේ තියෙන්නේ ඒ පහදවා ගැනීම යාගේ යහපත පිණිස. හරිද? ඒ යහපත පිණිස තමයි ඒ පහදවා ගැනීම. ඒකටයි කර්මඵල කියලා දීලා තියෙන එකම පිහිට එකම සරණ. පුදුමයි කියන්නේ අපේ දරුවන්ව මේක තුලට යොමු කරවා ගන්නට හැකියාවක් තියෙනවා අපේ පින්වත්නි. ඒ තියෙන හැකියාව තමයි අන් කිසිවක්වත් නෙවෙයි. ඒ තියෙන හැකියාව ඒ අයට තියෙන සියලුම ලෞකික ගැටලු විසඳ ගන්න. මේ ඊයේ පෙරේදා මට දරුවෙක් හම්බ වෙනවා. මේ මුණ ගැහිච්ච මේ දරුවාගෙන් මං තරුණ දරුවෙක්ගෙන් විමසනවා, ඇයි පුතේ ඔයාගේ යාළුවෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇයි මෙයාලා මේ ධර්මයේ පැත්තට එන්නට ටිකක් අදිමදි කරන ගතියක් තියෙන්නේ? මං අහුවා ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? එයාට ඉතා පැහැදිලිව කියන මානසික ප්‍රශ්න තමයි අපේ යාළුවන්ට තරුණයින්ට තියෙන්නේ. මානසික පීඩන වැඩිපුරම තියෙන්නේ. මේ මානසික පීඩන වලට ලෞකිකත්වයේ තුල තියෙන මානසික පීඩන වලට ඕන තරම් විසඳුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල තියෙනවා. අපේ දරුවන්ට යම් හේකින් දැන්නොත් ඉලක්කයකට එක දිගට යන්න. Tamanට බාධා වෙන දේවල් වලින් බේරෙන්න. මතක ශක්තිය වර්ධනය කරගන්න.
එතකොට කම්මැලිකම අයින් කරගන්න හිත පාලනය කරගෙන අවශ්‍ය කරන දේවල් සිද්ධ කරන්න ඊළඟට හැමෝත් එක්කම සමගිව ජීවත් වෙන්න කිසිදු මානසික පීඩනයක් නැතුව දුෂ්කර දේවල් පවා සිද්ධ කරන්න අමාරු ඉලක්ක මානසික පීඩනයක් නැතුව සන්තෝෂයෙන්ම සිද්ධ කරන්න හැම නිමේෂයකම සන්තෝෂයෙන් ඉන්න අන් අයගේ තරුණ කාලේදී අන් අයගේ නපුරු වචන නපුරු ක්‍රියාවලට තදින් රිදෙනවා ඒ වගේ රිදෙන්නේ නැතුව ඒවා අවබෝධ කරගන්න ජීවිතේ ඊ타ත්ම යහපත්ව ඉදිරියට යන්නට අවශ්‍ය කරන සියලු දේ අර තියෙන දරුවන්ගේ තියෙන සියලු ප්‍රශ්න විසඳන ප්‍රායෝගික ක්‍රමවේදයක් මේ ධර්මයේ තුල තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය බුදුහාමුදුරන්ගේ පණිවිඩය තුලයි තියෙන්නේ. ඒක මේ දරුවෝ අතරට යන්නට හැකියාව තියෙනවා නම් මේ ළමයි ඉක්මනට ඔය බටහිර එක එක තියෙන ක්‍රමවේද තියෙන ඕවට ධනාත්මක චින්තනය කියලා ඒවා වැරදි කියලා මම කියනව නෙවෙයි. ඊටත් වැඩිය ගොඩාක් එහා ගිය සියුම් මානසික ස්වභාවයන් ගැන පවා කතා කරන. ඊටාම සියුම්ව. හරිද? ඊටාම සියුම් තැන් පවා ස්පර්ශ කරමින් හිතේ කිසි දෙයක් ගැන ඉතුරු නොකරන ඒ කියන්නේ පුංචි පියවරක්වත් අත නොහැරෙන පුංචි පියවරක්වත් අතහැරෙන්නේ නැතුව අවශ්‍ය සියලු දේ සම්පාදනය කෙරෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි ඔය කියන මානසිකත්වයන් නිවැරදි කරන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි ශාසනය තුල තියෙන්නේ. එතකොට ඒක අපේ දරුවෝ අතරට යනවනම් පැහැදිලිව ඒ දරුවෝ අපිට වෙනත් පිහිටක් සරණක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැනට ඉබේම තල්ලු වෙනවා. ඒවා වෙන්න ඕන කාරණා සහිතව කවදාකවත් දැකලා නැති පුද්ගලෙක් ඉන්නවා. එතකොට අපි කියනවා මෙයා ගැන පැහැදෙන්න, මෙයා ගැන ඉක්මනට පැහැදෙන්න කියනවා. දෙයනේ කවදාකවත් දැකලා නැති ආශ්‍රය කරලා නැති කෙනෙක් ගැන පැහැදෙන්න කියලා කිව්වට කෙනෙක්ගේ හිතේ පැහැදීම ඇති වෙන මම පැහැදීමෙන් ඉන්නම් කියලා කියයි. හැබැයි හිත ඇතුලෙන් කියනවා මම එයාව ආශ්‍රය කරලා බලන්නම්කෝ. කවුරු හරි කෙනෙක් කියනවා මෙයා හරි හොඳ කෙනෙක්, මෙයාව ආශ්‍රය කරලා බලන්න, මෙයා හරිම යහපත් කෙනෙක් කියලා කවදා අද එක්කෙනෙක්ව ගෙනල්ලා අපිට මුණ ගැස්සලා කවුරු හරි කියනවා. අපිට ඒව ආශ්‍රය කරන්න අවස්ථාවක් නැත්නම් අපේ හිතේ යගෙන පැහැදීම උපදින්නේ නැහැ ඉතින්. අපි ඒව ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනකොට එයාගේ නරක ගතිගුණ පේනවනම් කවදාකවත් පහදින්නේ නැහැ. හැබැයි අපි ඒව ආශ්‍රය කරනකොට එයාගේ හොඳ ගතිගුණ අපි අත්විඳිනවා නම් එයාගෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා නම් හොඳ පැත්තට අන්න මගේ හිතේ නිකම්ම එන පැහැදීම මටවත් නවත්තන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කෙනෙක්ව පහදවන්න කුමක්ද කරන්න ඕනේ? එයාට ඒ ධර්මයෙන් එයාගේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ළමයින්ගේ ප්‍රශ්න ධර්මය තුලින් විසඳෙන්න ඕනේ. තරුණයින්ගේ ප්‍රශ්න ධර්මය තුලින් විසඳෙන්න ඕනේ. තරුණ වැඩිහිටි අයගේ ප්‍රශ්න ධර්මය තුලින් විසඳෙන්න ඕනේ. වැඩිහිටි අයගේ ප්‍රශ්න ධර්මය තුලින් විසඳෙන්න ඕනේ. වයෝවෘද්ධ අයගේ ප්‍රශ්න ධර්මය තුලින් විසඳෙන්න ඕනේ. අන්න ඒ සියලුම කණ්ඩායම් සමාජයේ ස්තර ටිකක් මම ඔය කිව්වේ. ළමයි ඉන්නවා, ඊළඟට තරුණයෝ ඉන්නවා, ඊළඟට වැඩිහිටි තරුණ අය ඉන්නවා. ඒ කියන්නේ විවාහ වෙලා වගේ නමුත් තරුණ ගොඩාක් ගැටලු තියෙන සමාජයේ මේ දැන් ළමයි කිව්වම සමහරවල් රැකියාව වලට තාම යන්නේ නැති පාසල හැර ගිය ළමයි කියන ස්තරයක් ඉන්නවා. එවැනි ස්තර සියල්ලක්ම ගත්තාම ඔය කියන මම අර කිව්ව අපහසුතාවයටපත් වෙනවා කියලා කියන්නේ දරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඔක්කොම එන කාලයක් තියෙනවා කෙනෙකුට. ඉතින් එහෙම අය ඉන්නවා, ඊට වඩා වැඩිහිටි අය ඉන්නවා, ඊළඟට වයෝවෘද්ධ වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ වගේම ඒ අතරවාරයේ හැම ස්තරයකම අසනීප වෙච්ච අය ඉන්නවා. ඉතින් එහෙම පෙලෙන්නන් ඉන්නවා. එක එක විදිහේ වර්ගීකරණයකට කරන්න පුළුවන් සමාජය. එහෙම පිළිසින මේ හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්න වල වැඩිපුර තියෙන්නේ අපේ පින්නත් මේ චින්තනයේ ප්‍රශ්න තියෙන්නේ, මානසික ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒ මානසික ප්‍රශ්න පැහැදිලිවම ඒ මානසික ප්‍රශ්න විසඳා ගන්නට ඕනේ. ඒ මානසික ප්‍රශ්න විසඳා ගන්න තමන්ගේ පැත්තෙන් ඉතා පැහැදිලි වෙනසකට භාජනය වෙන්න ඕනේ.
ඉතා පැහැදිලි වෙනසකට භාජනය වෙන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් ඒවා හදාරලා ඒවා භාවිතා කරන අය ඒ පැහැදිලි වෙනස අත්දකින්න සූදානම් වෙන්න ඕනේ. අපි ඒක සූදානම් කරලා දෙන්න ඕනේ. එතකොට තමයි අපි ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා මේවා ප්‍රායෝගිකව අත්විඳිනවා කියන්නේ ශාසනය උරුම කරගන්නවා කියන එක. එහෙම උරුම කරගෙන ඒ උරුම කරගත්ත ශාසනය අපිට පුළුවන් අනිත් අයට කියලා දෙන්න මෙන්න මෙහෙමයි පුතේ, මෙහෙමයි දරුවනේ, මෙහෙමයි යාළුවන්ට කියන්න පුළුවන් යාළුවනේ මෙන්න මෙහෙමයි මේවා කරගන්න ඕනේ. වැඩිහිටියන්ට උනත් කියලා දෙන්න පුළුවන් වයසට යනකොට මෙන්න මෙහෙමයි මේ හිත හදාගන්න ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඊටමත් යහපත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන පද්ධතිය අපි විනාශ කරගන්නවා. විහාරස්ථාන පද්ධතියක් තියෙනවා කියලා කියන්නේ ඒක හරීම අපූර්ව නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා අපිට. හරිද? ඒක අපිට උරුම වෙච්ච මහා ලොකු දෙයක්. ඒ විහාරස්ථාන වල නායකත්වයන් හැදෙනවා පේන්න තියෙනවා. ඒ තමයි කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ. එතකොට ලංකාවේ ඉන්න නිල නොලත් නමුත් නිලලත් නායකයෝ තමයි වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. හරිද? ඇයි නිල නොලත් කියලා කිව්ව කොහෙන්වත් පත්වීමක් දීලා නැහැ. හැබැයි සමාජයේ අතුලාන්තයෙන් නිලලත් නායකයෝ. එහෙනම් හැම වෙලෙම බලන්න ඕන විහාරස්ථානයේ නිර්මාණය වෙන කුඩා ස්වාමීන් වහන්සේ ඒ වයසේ අනිත් අයට සහ ඊට වඩා වැඩිහිටි අයට පවා නායකත්වයක් ලබා දෙන මට්ටමකට උන්වහන්සේලාගේ සංකල්ප සංවර්ධනය වෙන්නට ඕනේ අතීතයේදී එහෙමයි. නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ රහතන් වහන්සේ. ධර්මාශෝක රජුරෝ නේද රජවාසලට ගෙන්නලා සුදුසු තැනකින් වැඩ ඉන්න ගම කොහෙද ගිහලා වැඩ හිටියේ සිංහාසනේ. ඒ සංකල්ප හොඳට සංවර්ධනයේ ලොකුකමකට නෙවෙයි. ඒ තමයි සුදුසු තැන. ඉතින් ඒ වගේ අපිට ඒ ගෞරවනීය తত্ত্বය ආරක්ෂා කරලා කටයුතු කිරීමේ වගකීම හුඟක් වෙලාවට අපි හිතනවා මේ වගකීම තියෙන පන්සලේ ස්වාමීන් වහන්සේට කියලා. සිව්වණක් පිරිසටම මේ වගකීම තියෙනවා පින්නත්. අපි හැමෝම දැනගන්න ඕනේ හැම පැත්තකින්ම වගේ අපි හැමෝම මේ தත්ත්වය ආරක්ෂා කරගන්න. සාමණේර ස්වාමීන් වහන්සේ ප්‍රවේශම් කර ගැනීම පිළිබඳ වගකීම උපාසක උපාසිකාවන්ටත් තියෙනවා. භික්ෂු භික්ෂුණීන්ටත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපේ මව්වරු ආදරයට තමන්ගේ දරුවෝ වගේ කියලා හිතාගෙන පොඩි ස්වාමීන් වහන්සේලාව සිල් බිඳෙන ආකාරයට නොයෙකුත් ආකාරයේ පෙළඹවීම් සිදු කරන මුදල් අතට ගිහිලා දෙනවා, රාත්‍රියේ කෑම ගිහිලා දෙනවා, ඒ වගේ ගොඩාක් දේවල් කරනවා සමහර වෙලාවට ලොකු හාමුදුරන්ට හොරෙන්. ඉතින් සමහර වෙලාවට දුරකථන, ජංගම දුරකථන අරගෙන දෙනවා. මේවා මේ හැම දෙයක්ම ලිහිල් ස්වභාවයට ගත්තා. ඒවා හදාගන්න ඒවා ගොඩාක් අපි ආපස්සට දැම්මා. ඒක නිසාවෙන් අපේ විහාරස්ථාන පද්ධතිවල හුඟක් වෙලාවට ධර්මය කතා කරන, ධර්මය ප්‍රචාරය කරන දේවල් විදියට සිද්ධ වෙන්නේ උත්සව මානසිකත්වයකින්. සමහර වෙලාවට මේ ගැන උරණ වෙන්නට එපා. නමුත් ඇත්ත කතාව හුඟක් වෙලාවට අපි යම්කිසි උත්සවයක් හෝ යමක් බලාපොරොත්තු වෙලා තමයි ධර්මදේශනා සංවිධානය කෙරෙන්නේ. සමහරට එක දිගට දවස් 20ක් විතර සමහරලාට අහන්න එන අයටත් ඒවා අහන්න අමාරුයි හැමදාම එක ළඟ ඒවා යොදාගත්තාම ධර්මය අවබෝධ කරගන්නට ඕනේ, අන් අයට ධර්මය අවබෝධ කරලා දෙන්නට ඕනේ කියන අරමුණෙන් විතරක් වෙනත් අරමුණු නැතුව උත්සව මානසිකත්වයකුත් නැතුව මගේ දායකත්වන්ට ධර්මය අවබෝධ කරලා දෙන්නට ඕනේ කියන අරමුණින් ධර්මදේශනා සංවිධානයේ විය යුතුව තියෙනවා ඉදිරියේදී. විහාරස්ථානයේ හැම වෙලේම විහාරස්ථානයේ අරමුණ විය යුත්තේ පැහැදිලිවම ධර්ම ප්‍රචාරයමයි. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ප්‍රචාරය කරන්න තමයි හැම දෙයක්ම ඒ විදිහට සකස් වෙන්න ඕනේ. චෛත්‍යද, බෝධියද ඒ තුල මේ අනවශ්‍ය ලෞකිකත්වයට වැඩි ඉඩක් ලබා දීම සුදුසු නැහැ. බෝධිය ළඟ සිද්ධ වෙන්නේ දිව්‍ය පූජාවක් නම් නැත්නම් දෙවියන්ට කරන පූජාවක් නම් එතන තියෙන සාන්ති කර්ම නම්
එතන තියෙන්නේ වෙනත් ආකාරයක ලෞකිකත්වයට උදව් කරන දේවල් නම් බුදුහාමුදුරන්ගේ පණිවිඩය නෙවෙයි අරගෙන යන්නේ. ඉතින් අපි හැමෝම මේක තුල කල්පනා කරලා බලන්න ඕනේ. ගියත්වත් කල්පනා කරනවා අපි ගිහිලා පන්සලට ගිහලා මොනවද කරන්නේ? අපි පන්සලට යන්නේ ඇයි? අපේ පන්සල් පද්ධතිය ආරක්ෂා කරගත යුතුව තියෙනවා. මෙහි වැඩිපුරම තියෙන ගැටලු ගත්තොත් එහෙම ධර්ම ගැටලු නෙවෙයි, හුඟක් වෙලාවට තියෙන්නේ විහාරස්ථාන ගැටලු සහ විහාරාධිපතිකම් පිළිබඳ ගැටලු තමයි වැඩිපුර සාකච්ඡා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ වැඩිපුරම. එතකොට හරියට මේ වගේ අයිතිකාරකම් පිළිබඳව අයිතිය අතහරින ශාසනයේ අයිතිය පිළිබඳව සාකච්ඡා කිරීම තමයි වැඩිපුර තියෙන්නේ. ඒ බව අපි තේරුම් අරගෙන දැන් එහෙම ඒ සංකල්ප වලින් ටික ටික අත මිදුනේ නැත්තම් මේ පරිහානියට ලක් වෙන ස්වභාවයක තියෙන අපේ මේ ශාසනයේ තියෙන ගතිය අපිට පුළුවන් වෙන්නේ නැහැ වළක්ව ගන්න මේ ආවේ නැත්තම් නියම සංකල්ප වලට. ඉතින් ඒක පොඩි ස්වාමීන් වහන්සේලාව නිර්මාණය කිරීමේදී ඒ සංකල්ප සංවර්ධනය කරවීම අත්‍යවශ්‍ය වෙනවා නායකත්වයන් විදිහට. ඒ සඳහා කවුරුත් පෙළඹිලා වැඩ කරන්න ඕනේ. ඒ සඳහා මඟ පෙන්වන්න ඕනේ. ඒ සඳහා ඕන තරම් අවස්ථාවල් තියෙනවා. අද කාලීනව අපිට ඕන තරම් ඒ සඳහා අවස්ථාවල් තියෙනවා. ගිහියන්ටත් ඕන තරම් අවස්ථාවල් තියෙනවා මේ මහා පින කරගන්න. ඒ වගේම මේ පද්ධතිය එක්තරා යහපත් ආකාරයට සකස් වෙන පද්ධතියක්, එකම පණිවිඩය ලබා දෙන පද්ධතියක් විය යුතුයි. මේ පණිවිඩය තමයි හැම වෙලෙම ධර්මයෙන් පෝෂණය වෙන ආකාරය, කුසලයෙන් පෝෂණය වෙන ආකාරය, දහම් පාසල තුලත් ඒක තියෙන්න ඕනේ. හැම තැනකම හැම ක්‍රියාවකම ඒ කාරණාව තියෙන්න ඕනේ. ඉතින් දැනට නොතියනවා කියලා කියනවා නෙවෙයි. අපි දකිනවා සමහර වෙලාවට ඒවයි මදිපාඩුකම් තියෙන. මේක අපි කතා කරන්නේ චෝදනා මුඛයෙන් නෙවෙයි පින්නත් මේ සමස්තයක් වශයෙන් අපි අන්‍ය ජාතීන් හමුවේ, අන්‍ය ආගමිකයන් හමුවේ සමහර වෙලාවට ගොඩක් අපහසුතාවයටපත් වෙන ස්වභාවය අත්දකින්න ජාතික වශයෙන් අපිට සංස්කෘතියක් හැදුනේ බෞද්ධ ධර්මයේ මූලික කරගෙන බෞද්ධ සංස්කෘතියක්. ඒ සංස්කෘතියට අපි හැම වෙලෙම යමක් ප්‍රබලව තවදුරටත් ඒ සංස්කෘතිය තුළට අපේ අය එකතු කරන්න ඕනේ. ඒක අපේ විහාරස්ථානයේ විය යුත්තක්. ඒවා කාරණා සහිතව කරන්න මේ කාලයේ තරම් විමර්ශන බුද්ධියකින් බලමින් ක්‍රියා කරන තරුණ පරපුරක් කොයි කාලෙවත් නැති තරම් අන්ධ භක්තියෙන් නැතුව ඉදිතරව සමහර දේවල් කඩලා බිඳලා දාන ගතිය තරුණ පරපුරේ තියෙන. ඒකට හේතුව තමයි නොයෙකුත් දේවල් එයාලට ලැබෙන්නේ මේ අන්තර්ජාලය ආදිය හරහා නොයෙකුත් ක්‍රමවේදයන් හම්බ වෙනවා එයාලට. ඒකට ඒ ක්‍රමවේදයන් එයාලා අත්හදා බලනවා. සමහර ඒවා සාර්ථක වෙනවා එයාලට. විහාරස්ථානයෙන් එයාලට කිසිම ජීවත් වීමේ ක්‍රමවේදයක් ලැබෙන්නේ නැති තත්යකට සමහර වෙලාවට ගියාම අම්මත් එක්ක ගියා තාත්තත් එක්ක ගියා හාමුදුරුවොත් නිකන් යන්තම් යමක් කතා කරා. එයාගේ අනාගතය ගැන අපි හිතමු මෙහෙම උදාහරණයක් විදිහට අනාගතය ගැන කතා කරෙත් නැහැ. එයාට යහපතක් වුණෙත් නැහැ. ඉතින් එයා අන්ධානුකරණයෙන් යුක්තව කරන ක්‍රියාවන් වගේ එක විතරක් කියදුනා. දෙමාපියන්ට ඒක කියලා දෙන්න තේරුණෙත් නැහැ. ඉතින් එයා දවස් ගාණක් එහෙම ගිහිල්ලා එළ බලනකොට ඊට වැඩි එයාට අන්තර්ජාලය තියෙනවා මේ තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න, මතක ශක්තිය වර්ධනය කරගන්න. ඒ වගේ නොයෙකුත් ක්‍රමවේදයන් තියෙන දේවල් වගේක් තියෙනවා. ඉතින් එයා ඒ පැත්තට ඇදලා යනවා. සමහරට විහාරස්ථානයට ගිහිල්ලා හිතේ අමාරුවකුත් ඇති කරගෙන එතන තියෙන සමහර දේවල් දැකලා. එක අනවශ්‍ය දේවලුත් තියෙන තැන් තියෙනවනේ. ඉතින් එහෙම වුණාම මේ දරුවෝ කල්පනා කරන ඒ දරුවෝ මොකවත් දන්නේ නැහැනේ. හරිද? ඒ දරුවෝ මොකක්වත් දන්නේ නැතුව කල්පනා කරනවා මේ එකෙන් වැඩ නැහැ. අපේ ආච්චි අම්මා ඔය යන ගමනින් ඇති වැඩකුත් නැහැ. අපේ අම්මා යන වැඩ ගමනින් ඇති වැඩකුත් නැහැ. මේක හරියන්නේ නැහැ. මම මේක අතහැරලා දානවා කියලා වෙනත් ක්‍රමවේද හොයාගෙන හඹාගෙන යනවා. කාරණා දැනගන්න කාලය වෙනකොට. අපිට තියෙන උරුමය තමයි ඔය අන්තර්ජාලයේ පීරලා බලන්න, ලෝකෙම පීරලා බලන්න අවශ්‍ය නම් සියලු මනෝවිද්‍යාවට වැඩිය. ඊටාම වගකීමෙන් අපි මේ කියන්නේ. ලෝකෙහි තියෙන සියලුම මනෝවිද්‍යාවට වැඩිය මනසේ තියෙන ඊටාමත්ම මනසක් ඊටාමත්ම සුවදායක තත්ත්වයට පත් කරගන්නට ලෞකිකව ඇති වෙන ගැටලු වලදී සුවදායක සහ තත්ත්වයකට සහ ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන කිසිම අඩුවක් නැතුව ඊටාම සියුම් තනපවා ස්පර්ශ කරලා තියෙන
අපූර්ව ක්‍රමවේදයක් අපිට තියෙනවා. එහෙනම් ඕවා ඉදිරියේ අපි දෙවෙනි වෙන්න ඕනේ නැහැ. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ විහාරස්ථානයේ අඩුපාඩු කියන්න හදනව නෙවෙයි. මේක හදාරන්න ඕනේ. හදාරන අය විහාරස්ථාන වලින් නිර්මාණය වෙන්න ඕනේ. මේ ධර්මය හදාරන අය ඒ ගමේ අයට ඒ විහාරස්ථානට අදාළ අයට මේ පද්ධතිය තුළ බුදුහාමුදුරන්ගේ පණිවිඩය දෙන්න ඕනේ. මෙන්න ලෞකිකත්වයේ සාර්ථක කරගන්න මේ දේවල් තියෙනවා. ඒක මේ සෙත් පිරිත් ටිකක් කියන එක හරිද? ඒක මේ ඒක අනවශ්‍යයි කියලා කියනව නෙවෙයි මම මේ. එහෙම නැත්නම් ගිල පිරිත් නූලක් බඳින්න එකට විතරක් සීමා වුණොත් ගැටලුවක් වෙනවා. මොකද එතන තියෙන්නේ විමර්ශන බුද්ධියෙන් බලන කෙනාගේ හදවතට උත්තරයක් ලැබෙන්නේ නැහැ. එතන ඒක විතරයි නම් අපි පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරන ගමන් ඊට එහා ගිය මානසික විද්‍යාව පිරිත් ටික කියන ගමන් සෙත් පිරිත කියන ගමන් එයාගේ ජීවිතයට හැදෙන්න අතීතයේදී භික්ෂුන් වහන්සේලා නිවසට වැඩලා පිරිත් දේශනා කරන්න ඉස්සෙල්ලා කරන දේශනාව තුළ අපි දැක්කා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අවසානයේ කරන දේශනාව තුළ මනසට අවශ්‍ය කරන බෙහෙත් තියෙනවා. කෙනෙක්ගේ ගැටලු විසඳෙන කෙනෙකුට ඇති වෙලා තියෙන ගැටලු විසඳෙන ආදර්ශ සම්පන්න වැකි තියෙනවා. ඒ දේශනාව තුළ බුදුහාමුදුරන්ගේ පණිවිඩය තියෙනවා කෙටියෙන් කියනවා නම්. අන්න ඒ පණිවිඩය අපි විහාරස්ථානය තුලින් විකාශනය වෙනකොට දහම් පාසල තුලින් ඒක ප්‍රචාරය වෙනකොට පැහැදිලි වශයෙන්ම දෙමාපියෝ තීරණය කරાવી ඉරිදා උදේ අනිවාර්යයෙන්ම යවන්න ඕනේ දහම් පාසලට ළමයාගේ මානසිකත්වයට පුදුමාකාර ප්‍රබල බලවේගයක් ඒක තුලින් ළමයා ඇවිල්ලා එදා ඉඳන් දවස් ගාණක් යනකම් කාර්යක්ෂමයි වේගයෙන් වැඩ කටයුතු කරනවා අම්මා තාත්තට හොඳට සලකනවා ගුණවන්තයි කියලා දෙමාපියන්ට දැනෙන්න ඕන පැහැදිලි වෙනසක්. ඒ වෙනස දැනුනොත් දහම් පාසල් පද්ධතියට බොහෝ ළමයි අහිමි වීම නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රයෝජනයයි ලබා දෙන්න ඕනේ. ඒ සඳහා පිඹුරුපත් සකස් වෙන්න ඕනේ. අපේ උරුමය අපි රැකගත යුතුයි. මේ ආය අපි කියන්නේ මේ චෝදනා කිරීමක් එහෙම නෙවෙයි. අපේ අනාගතය සකස් කරගන්න අපි ආදරයෙන් කරුණාවෙන් අපි එකමුතු වෙලා එවැනි වැඩපිළිවෙලක් සකස් කරේ නැත්නම් අපි ඔක්කොම එකවර ගිලා බහිනවා. අපේ උරුමය අපිට නැති වෙනවා. මොකද සමහර වෙලාවට විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ මේ සඳහා ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් දෙමාපියන් හිර වෙලා තියෙන ශිෂ්‍යත්වයට. දෙමාපියන් හිර වෙලා තියෙන වෙනත් දේවල් වලට. ඒකින්ද මේ ළමයින්ව එහෙම යහපත් විදිහට වැඩ කටයුතු කරන බොහෝ විහාරස්ථාන වලට එකයි මම දෙපැත්තටම මේකේ වගකීම තියෙනවා කියලා. එවැනි තැන්වලට ළමයින්ව අරගෙන යන එක නවත්තන ස්වරූපයක් තියෙනවා. ඒ මොකද වෙලාවක් නැහැ. හිතන්නේ ලෞකිකත්වය දියුණු වෙන්නේ අධ්‍යාපනයෙන් විතරයි කියලා. ලෞකිකත්වය සාර්ථක වෙන්නේ අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි ගුණවන්තභාවයත් එක්කයි. ඒ ගුණවන්තභාවය ආරක්ෂා කරගන්න අපි හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ. හැම වෙලාවකම ඒ ගුණවන්තභාවය ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට කවදාකවත් ස්ථීර දියුණුවකටපත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ස්ථීර දියුණුවකටපත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගත යුතු කාරණාව. අපේ පැත්තෙන් අපි හැම වෙලාවකම වගේ ඊටාම නිවැරදිව සකස් වෙන්න ඕනේ. ඊටාම නිවැරදිව ජීවිතය හදා ගන්න ඕනේ. ඒ කිසිවක් අපේ පැත්තෙන් සිද්ධ කෙරෙන්නේ නැතුව අපි කටයුතු කරන ස්වරූපයක් තියෙනවා. අපේ උරුමය ආරක්ෂා කරගන්න අපිට උවමනාවක් නැද්ද කියලා හිතනවා. තම තමන්ගේ පෞද්ගලික ජීවිත නිර්මාණය කරගන්නට හැරෙන්නට විහාරස්ථානයේ නිවැරදි කරගන්න කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. විහාරස්ථානියම් වැරද්දක් වෙනවනම් භික්ෂුන් වහන්සේ රැක ගන්නට කුඩා ස්වාමීන් වහන්සේලා රැක ගන්නට කටයුතු කරන්න ඕන කරුණාවෙන් මෛත්‍රියෙන්. ඒ වගේම විහාරස්ථානයෙන් අන් අයට ලබා දෙන පණිවිඩය ලබා දෙන්නට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ සඳහා පිඹුරුපත් සකස් කරන්න ඕනේ. ඉතින් එහෙම ආය සැරයක් අපි අතීතයේ තිබ්බ මේ ඊටම පුංචි තැනකට වැටෙන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. අපි මේ තියෙන තාක්ෂණයත් එක්කත් තාක්ෂණික මෙවලම් අපේ කුඩා ස්වාමීන් වහන්සේලා නිවැරදිව භාවිතා කරන්න පුරුදු කරන්න ඒවා අතේ නැතුව නෙවෙයි. හරිද? ඒවායින් තමන්ගේ කෙලෙස් උපදින්න හේතු වෙන කාරණා නෙවෙයි. ඒවායින් අපි සකස් කරගත යුතු තියෙන්නේ පැහැදිලිවම කෙලෙස් නැති කරගන්න උදව් වෙන විදිහට ඒවා භාවිතා කරන්න පුරුදු කරන්න ඕනේ.
ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඊටාත්ම ගැඹුරින් මේ ගැන හිතන්න ඕන. මේ අපි මගේ අතින් මේ යුතුයකම සිද්ධ වෙන්නේ නැත්තම් මොකක්ද යුතුයකම? මම වික්ත වෙන්නේ නැත්තම්, මම විනීත වෙන්නේ නැත්තම්, මම ධර්මයේ තුල බහුශ්‍රృత වෙන්නේ නැත්තම්, බොහෝ දේවල් දන්න කෙනෙක් වෙන්නේ නැත්තම්, ඊළඟට මම විශාරද වෙන්නේ නැත්තම් ධර්මයේ තුල, මම ප්‍රතිපත්තියේ නැත්තම්, වික්ත, විනීත, බහුශ්‍රృత, විශාරද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉඳලා ඉන්න විනීත ස්වභාවය අත්දකින්න ඕන අපි. මම වික්තද, මම විනීතද, බහුශ්‍රృතද, ධර්මදරද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉන්නවාද, ඊළඟට ගුරුවරයාගෙන් අසාගත් දේ කියන, දේශනා කරන, බෙද විභජනය කර බලන නිකම්ම පිළිගන්න නෙවෙයි. ඒවා විමර්ශනය කර බෙදා වෙන් කර බලන. හරිද? ඊළඟට පරමත ධර්මයෙන් විසඳාලන්නට හැකියාව තියෙන, පරමත ධර්මයෙන් විසඳාලන්නට හැකියාව තියෙන, ඒ වගේම ප්‍රතිහාරයක් කොට ධර්මයේ දේශනා කරන්නට, ඒ කියන්නේ ඊටාත්ම නිවැරදිව ධර්මයේ දේශනා කරන්නට පුළුවන් ක්‍රමවේදයන් තියෙන කෙනෙක් බවට පත් වෙන්නට හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. එහෙම නොමැති වුණොත් අපිට පුළුවන්කමක් නම් ඇත්තේ නැහැ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන කඩයිමට මේ ශාසනික උරුමය නැවත නංවා ගන්නට. ඒක තනියම කරන්න ඕන, අන් අයටත් උදව් කරන්න ඕන. වික්ත, විනීත, බහුශ්‍රృత, ධර්මදර, ධර්මයන්හි පිහිටි, අනුධර්මයන්හි පිහිටි, ගුරුවරයාගෙන් අසාගත් දේ කියන, දේශනා කරන, විභජනය කරන, පරමත ධර්මයෙන් විසඳාලන, ඊටාම යහපත් ආකාරයට ධර්මයේ දේශනා කරන පිරිසක් බවට හැම කෙනෙක්ම පත් වෙන්න ඕන. ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇති කරගත යුතුම ස්වභාවය. ඇති කරගත යුතුම ඊ타මාත්ම ගෞරවනීය තත්වයකට පත් වෙන්නට තමනුත් උත්සාහ කරමින් අන් අයට මඟ පෙන්වන්නට ඕනේ. සමාජීය කතිකාවතක් සකස් කරගන්න ඕනේ. ඒ වගේම විදර්ශනා, සමත විදර්ශනා භාවනාවන් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ ප්‍රගුණ කිරීම එක තමයි හැම පැත්තෙම සංවරභාවය ඇති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් විනයක් තියනවාද, පැහැදිලිවම ඒ විනය තුල අලුත් යමක් අර්ථ දක්වන්නේ නැතුව ඒක හොඳට හදාරලා ඒ අනුව Tamanට හැකි උපරිමයටත් එහා ඒවා පිළිපදින්න ඕනේ. ඊටාම සංවර වෙන්නට ඕනේ. ඉතින් එහෙම තනියම අපි හැමෝම එවැනි තීරණයකට ආවොත් ධර්මානුකූල, විනයානුකූල ජීවිතයකට මම උපාසකයන්ටත් විනයක් තියෙනවා, ධර්මය තියෙනවා. ඒකෝර අපි ඔක්කොටම එහෙමයි. ඒතර ධර්මානුකූල, විනයානුකූල ජීවිතයකට මම එනවා නම් අන්න ඒ පැමිණීම තමයි මම හැම වෙලාවකම ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ඉතින් ගිහියටත් තියෙන විශේෂ දේවල් තියෙනවා පින්වත්නි. මම මතක් කරා වගේ තමන් එකතු කරගෙන යන දරුවන්ගේ ඇඳුම ගැන, තම විහාරස්ථානයට යනකොට තියෙන්න ඕන ප්‍රතිපත්තිය ගැන. ඔහේ ගිහිල්ලා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා ඉන්න සංඝාවාසයට තනියම ස්ත්‍රීන් යන වෙලාවල් තියෙනවා. ගිහිල්ලා ඔහේ කතා කරනවා, දුරකථන වලින් කතා කරන වෙලාවකට තනියම පැය ගණන් සමහර වෙලාවට කතා කරනවා, රාත්‍රී කාලයේ කතා කරනවා. එහෙම නැතුව උපරිම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංවරයේ යෙදිලා පුළුවන් තරම් උත්සාහ කළ යුතුව තියෙනවා ජීවිතයේ නිවැරදිම තැනට තමන්ටපත් වෙන්න, අන් අයපත් කරවන්නට උදව්පකාර කරන්න ඕනේ. විහාරස්ථානයේ ගෞරවය ආරක්ෂා කරගන්න විදිහට ගිහියා හැසිරෙන්නට ඕනේ. හැම වෙලෙම දහම් පාසලට එන දරුවන්ට දෙමව්පියන්ගෙන් ඒ අවවාද අනුශාසනා ලැබෙන්න ඕන. අපි මේ යන්නේ කොතෙන්ටද කියලා ඒ අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා වෙන විදිහට ස්වාමීන් වහන්සේලා සමග පවා හැසිරෙන ආකාරය උගන්වන්න ඕන, වන්දනා කරන ආකාරය උගන්වන්න ඕනේ. ඊළඟට දානමාන කටයුතු වලදී හුඟක් මේ වැඩිහිටි තරුණ අය පවා දැන් තරුණ වැඩිහිටි පිරිස ඉන්නවා. ඒ අය පවා වත් පිළිවෙත් හරියට දන්නේ නැහැ.
කොයි විදිහටද භික්ෂුන් වහන්සේ නමකට කටයුතු කරන්න ඕනේ කොහොමද? පාදෝණය කරන්න ඕනේ කොහොමද? වැඩ හිඳවන්න ඕනේ කොහොමද? පිළිගන්නන්න ඕනේ කොහොමද? මේ මොනවත්වත් දන්නේ නැතිව අසරණ තත්වයකටපත් වෙලා විහාරස්ථානයට ගිහිලා ඉන්න ඕන කොහොමද කියලාවත් දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් ගෙදරකට වැඩම කරොත් හදිස්සියේ කොයි වගේ පිළිවෙතක ඉන්න ඕනද? උසපුටුවක ඉඳ ගන්න හොඳ නැහැ කියලාවත් දරුවන්ට සමහර අය කියලා දෙලා නැහැ. දරුවෝ නිකන් රොබෝවරු වගේ ආපුහම මේ ලොකු ළමයින්ට සමහරවිට ආපුහම කියලා දෙන පුතේ මෙන්න මේක කරන්න දැන් මේක කරන්න කියලා. ඒවා කලින් මොකක්වත් කියලා දීලා නැහැ. ඒ ඔක්කොම තමන්ගේ නිවසේ ශාසනය ක්‍රියාත්මක කරලා නැහැ. දරුවන්ට දොස් කියන්න බෑ කියන එක මම නැවත කියනවා. දරුවෝ ඉක්මනට වෙනත් පැත්තකට ඇදිලා යන ස්වරූපයක් තියෙනවා මේ කාලේ. අතීතේ වගේ නෙවෙයි ලෝකේ විවෘත වෙලා තියෙන කාලයක්. ලෝකේ විවෘත වෙලා තියෙන කාලේ ලෝකයේ තියෙන නොයෙකුත් ක්‍රමවේදයන් ලෝකයට වේගෙන් විවෘත වෙන කාලේ සියලු දෙනාට අපි ඒක හරියට ස්පර්ශ කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ හැම දෙයකටම වඩා ඉහළින් තියෙන දෙයක් කියලා මම කිව්වා. ඒක තත්ත්වාකාරයෙන් ලෝකයට හඳුන්වා දීමක් සිද්ධ නැකළොත් තාක්ෂණයේ හමුවේ බුදු ධර්මයේ වැහිලා යනවා. හරි. ඉතින් ඒකින්ද මේක හඳුන්වා දෙනවා කියලා කියන්නේ මේ ඔක්කොම තාක්ෂණයෙන් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මේකේ ප්‍රායෝගික පැත්ත අපි ක්‍රියාත්මක කරේ නැත්නම් ඒක තුලින් ලබන්නා වූ සුවදායක తত্ত্বය ඇති කරගන්න මඟ පෙන්වුවේ නැත්නම් ප්‍රශ්න විසඳ ගන්න ධර්මයේ භාවිතා කරන ආකාරය අපිට මේ ලැබිලා තියෙන සංස්ථාව තුළ ක්‍රියාත්මක කරේ නැත්නම් ටික මේක පිරිහිලා ගිහිලා කාටවත් නැති වෙයි. අපි ආත්මාර්ථකාමී වෙලා අපේ කොටස ගැන විතරක් හිතුවොත් මේක කාටවත් නැති වෙනවා. ඉතින් ඒකින්ද අනාගත අභිවෘද්ධිය සඳහා අපි මේවා ඊටාම හොඳින් අනාගත අභිවෘද්ධිය සඳහා මේවා ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම ජීවිතයට එකතු කරගෙන ඒ හැම දෙයක්ම තමන්ගේ ජීවිතය තුළින් අත්දැකීමින් කටයුතු කරන්න අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. සාසනික වශයෙන් ඊටාම යහපත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. තමන්ගේ උරුමය උරුම කරගන්නවා කියලා කියන්නේ කෙනෙක් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ධර්ම දායාද කරගන්නවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ විවේකීව සිටියේදී ශ්‍රාවකයා විවේකීව නොමැතිනම් ධර්මය දායාද කරගෙන නැති බව සඳහන් කරලා තියෙනවා. එතකොට මොකද්ද මේ විවේකය? මේ විවේකය කියලා කියන්නේ මේ කාය විවේකීව තිබීම නෙවෙයි. ශාරීරික විවේකය තිරිසන් සත්තුත් ගන්නවා. දැකලා තියෙනවානේ. කාලා බුදිය ගන්නවා. ඉතින් තිරිසන් සත්තුත් කායික විවේකය ගන්නවා. ඒතකොට කායික විවේකය නෙවෙයි මේ කියන්නේ මානසික විවේකය. කය වැඩ කරන්නේ කායික වශයෙන් වැඩ කරපුවාම කයෙන් කරන්නේ ක්‍රියාවන්නේ. එතකොට සිතෙන් කරන ක්‍රියාව තමයි සිතීම. එහෙනම් කය වෙහෙස කරන ඉරියව්වල ඉඳීමෙන් තමයි කය වෙහෙස වෙන්නේ. හැබැයි කය සුව පහසු කරන ඉරියව්වල ඉන්නකොට ඒකත් ඉරියව්වක් තමයි කය නිරෝගී වෙනවා. නැත්තම් සුව පහසු බව දැනෙනවා. හිත වෙහෙස කරන ඉරියව් තමයි වැරදි සිතුවිලි. අකුසලයන්. ඒතර සිත සුව පහසු කරන සිතුවිලි තමයි කුසලයන්. වෙහෙසකාරී සිතට විවේකයක් ලැබෙන්නේ කුසලයන් වර්ධනය කර ගැනීමෙන්. හරි වෙහෙසකාරී හිතට විවේකයක් ලැබෙන්නේ කුසලයන් වර්ධනය කර ගැනීමෙන්. ඉතින් අන්න ඒක තමයි අපි තවදුරටත් කළ යුතු තියෙන්නේ. ඒකටයි මම පෙන්නන්නේ. මේ විවේකය ලැබිච්ච ගමන් ඇතුළාන්ත ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. කෙනෙක්ගේ තුල ඇතුළාන්ත ප්‍රීතිය උපදිනකොට මොකද වෙන්නේ? ඒ තැනත්තා ඊටා නිවැරදි පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඒකෙම ඇලෙනවා. මොකද ඇතුළාන්ත ප්‍රීතිය අත්විඳින්නට තමයි අපි මේ ලෞකික දේවලුත් සිද්ධ කරන්නේ. ඒ බව දැනෙන්න ඕනේ. විසඳුම කියන එක ඔන්න ඔය විදිහට දැනෙන්න ඕනේ. ප්‍රායෝගිකව ලැබෙන විසඳුම් ශාසනය තුලින් හැම කෙනෙකුටම ලැබුණොත් මේ විහිදිලා තියෙන පද්ධතියෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි එහෙම නැත්නම් මේ පද්ධතිය තවත් එක් ලෞකිකත්වයේ සඳහා භාවිතා කරන මධ්‍යස්ථානයක් බවට පත් වේවි. මොකක්ද මේ මධ්‍යස්ථානයේ? සමහර මධ්‍යස්ථාන තියෙනවා ගෘහ නිර්මාණ ශිල්පය බෙදා හදා දෙන. සමහර මධ්‍යස්ථාන තියෙනවා
එක තැන් තියෙනවා. ඉතින් වහලවල් නිර්මාණය කරන, මිදුල් නිර්මාණය කරන, ඒ ගෙදරකට අවශ්‍ය කරන උපාංග නිර්මාණය කරන මධ්‍යස්ථාන තියෙනවා. ගෙයක් හදන්න ගියාම මේ හැම තැනකටම කෝල් කර ඒ ගේ හදන අය ඔය හැමෝගෙම උදව් ගන්නවා. පාට සංකලනය කරන්න පවා මධ්‍යස්ථාන තියෙනවා. හරිද? ඒ වගේ තව මධ්‍යස්ථානයක් තමයි එතකොට විහාරස්ථානය කියලා කියන්නේ. ගේ හදලා ඉවරලා පිරිත් කියාගන්න, සෙත් කරගන්න ඔය වගේ දේවල් තියෙනවා. මේ ආරම්භ කරනකොට මුල් ගල තියද්දි පිරිත් ටික කියාගන්න ඔය වගේ දේවල් වලට භාවිතා කරන තවත් එක් මධ්‍යස්ථානයක් බවට විතරක් ආරක්ෂා කරගන්න එහෙම කරන තැනක් විතරක් බවට පත් වේ. ඒ විතරක් නෙවෙයි. gedara මැරිච්ච අයට පින් දෙන්න, දානයක් දෙන්න සහ මැරුණහම පාංශකූලය දෙන්න භාවිතා කරන තවත් ගිහි ඇත්තන්ගේ ක්‍රියාවන් වලට උදව් කරන තවත් එක් මධ්‍යස්ථානයක් පමණක් බවට පත් වේවි. ඉතින් අන්න ඒක ගැන හොඳින් හිතලා ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. එහෙම වෙනස් කරගත්තේ නැත්නම් ඒ ජීවිතේ निराවුල්ව ගෙවන්නට නොහැකි වේවි. ඒ ගැන එක්වරක් දෙවරක් නොව දසදහස් වාරයක් හිතලා තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. එහෙම සුරක්ෂිත කරගෙන මේ ජීවිතය තමනුත් සුරක්ෂිත කරගෙන අන් අයට සුරක්ෂිත කරගන්න හොඳට මාර්ගය සකස් කරලා දෙන්න ඕන. ඔක්කොම එකතු වෙන්න ඕන. එකතු වෙලා හැමෝම අපි ඔක්කොගේම තියෙන අඩුපාඩු අපි ඔක්කොම එකතු වෙලා හදා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, අතීතයේ ඉඳන් වැඩ වාසය කරලා මේ ශාසනය අපිට උරුම කරලා දුන්න මහා සංඝරත්නය වෙනුවෙන් ඒ නාමයෙන් අපි නිවැරදි පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ඒ ගැන ගැඹුරු හැඟීම් අපිට තියෙන්න ඕනේ. එහෙම ගැඹුරු හැඟීම් අපි උපදවාගෙන වාසය කරන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ කියන தත්ත්වයටපත් වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ ඔය කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම ප්‍රබල හැඟීමක් නැත්තම් හැම දෙයකටම මුල් වෙන්නේ හිත. ඒකින්ද ඒ හිත ඊටාම සාධාරණ තීරණයකට එන්න ඕනේ. අපි දිහා බලලා ඊටාම සත්‍යවාදීව ජීවිතය નિවැරදි කරගන්න කටයුතු කරගන්න ඕනේ. ඒ සඳහා පිළිපන් කෙනෙක් බවට පත් වෙන්නම ඕනේ. එහෙම නැත්නම් ජීවිතේ ජය ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම ගැන හිතලා සසර සුවපත්භාවය ඇති කරගන්න ඕනේ. සංසාරික විමුක්තියක් ඇති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදා ගන්න ඕනේ. අපිට උරුම වෙලා තියෙන උරුමය උරුම කරගන්න ඕනේ. ඉතින් අපි පොඩ්ඩක් සරලවයි මේ පිළිබඳව කතා කරේ. හරිම විදිහට උරුම වෙනවා නම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මාර්ගඵල උපදවා ගන්නට හැකියාවක් තියෙන්න ඕනේ. ඒක තමයි සැබෑ උරුමය. ඉතින් ඒක අද කාලේ බැරි දෙයක් නෙවෙයි. ඊට මෙහා තියෙන දේවල් ටික ගැනයි කතා කරේ. නියම උරුමය ඒක බව මතක් කරේ නැත්නම් ලොකු අඩුපාඩුවක් වෙනවා අපි කතා කරපු දේවල් වල. හැබැයි අපි කතා කරපු හැම ප්‍රතිපත්තියකම අවසාන ප්‍රතිඵලය ඒක. ආසන්න ජීවිතයකදී හෝ මේ ජීවිතයේදී හෝ අපිට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඕන පිඹුරුපත් සකස් කරගන්න ඕනේ. ඉතින් අපේ උරුමය උරුම කරගමු. උරුම කරගෙන ඒ උරුමය අන් අයට උරුම කරමු කියන කාරණාව මතක් කරමින් අද දවසේත් අපි හැම දිනාටම එවන් වූ උරුමය ආරක්ෂා කරගන්න තමන්ටත් උරුම කරගෙන අන් අයටත් උරුම කරලා ශාසනය බොහෝ කාලයක් පවතින්නට හේතු කාරණා සකස් කරන්නට ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම, අවශ්‍ය කරන වැඩපිළිවෙල සකසා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය. ඒ අයගේ බොහෝ කැපකිරීම මත තමයි මේ කටයුතු සම්පාදනය වෙන්නේ. ඒ වගේම ඊට නොදෙවෙනි දායකත්වයක් ලබා දෙන කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබාගත් පින්වන්ත පිරිස් මේ ධර්ම දේශනා නිවසට ගෙනෙන්නට අතිවිශාල මෙහෙයක් සිදු කළා. ඉතින් ඒ දෙපිරිසටම අපි ප්‍රාර්ථනා කරමු කායිකව හෝ මානසිකව යම්කිසි පීඩනයක් ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් නිවෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා. සසර වසනාතාක් කල් බාලයෙක්ගේ අසුරකටපත් නොවන්නට හේතු වේවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබෙන්නට හේතු වේවා. අවසානයේදී සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්වන්ත පිරිසට
ඒ සියලු කටයුතු ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දෙමව්පිය ගුණ සිහි කරන දූදරු මුණුපුරන් මිනිපිරියන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. කඩවත සූරියගම පාරේ ඒ පින්වන්ත පිරිසක් තමයි අද දවසේ මේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. වර්ෂ 2011 1/20 වෙනි දින පරලෝසපත් පී.ආර්. පියදාස පියතුංග පියාණන්ට සහ 2019 9/19 වෙනි දින පරලෝසපත් ඒච් දයාවති මෑණියන් සහ මීට වසර 50කට පෙර පරලෝසපත් පියසේන සිංහබාහු පියතුමා ඇතුළු මිය පරලොව යන්නට යෙදුන ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් වර්ෂ 2021 1/21 වෙනි දින 81 වෙනි ජන්මදිනය සමරන විශ්‍රාමික පාඨශාලාචාර්යිනී කුසුමා ශ්‍රීමති සිංහබාහු මෑණියන්ට නිරෝගී දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කර සෙත් ප්‍රාර්ථනා කරන්නටත් තමයි මේ දූදරු මුණුපුරු මිනිපිරියන් විසින් කියලා සඳහන් කරලා තියෙන දායකත්වය ගැන කටයුතු කරන අය මතක් කරලා තියෙන. ඉතින් ඒ පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පිරිසට තමන්ගේ ජීවිත නිවැරදි කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්වන්ත දරුවන්ට පින්වන්ත මුණුපුරු මිනිපිරියන්ට හේතු වාසනා වේවා කියලා අපි තුල දැනිත වුණා වූ පින් පවා අනුමෝදන් වෙලා ඒ අත්ංගේ උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.